හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම. ඔන්න අදත් පොඩි හාමුදුරනේ අපි DP Education DP පිරිවෙන යෙදුම මගින් සාකච්ඡා කරන පාඩම් මාලාවේ ඊටාම සුවිශේෂී වගේම වැදගත්ම පාඩමක් විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට අතිශයින්ම වැදගත් වෙන පාඩමක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ පහ ශ්‍රේණියේ වසරේ අපේ පොඩි අධ්‍යාපන කටයුතු හදාරන අපේ පොඩි හාමුදුරුවරු ඒ වගේම සීල මාතා පිරිවෙන් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු හදාරන මෑණිවරු ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ ආයතන දෙකම කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාපන කටයුතු හදාරන ඒ දූ දරුවන් ඇතුළු හැමදෙනාටමත් එක්ක අපි අද තවත් ලස්සන පාඩමක් සාකච්ඡා කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ආපත්‍ති බය සූත්‍රය නේද? බය කියන එක දැන් අපි දන්නවනේ. බය කියන වචනේ අපිට අදහසක් තියෙනවා නේද? බය කියලා කිව්වහම අපිට විවිධ බය අපිට හිතට එනවනේ නේද? පොඩි හාමුදුරුවරු, ඒ වගේම මෑණිවරු, අපේ දූ දරුවෝ මේ හැම කෙනෙක්ම දන්නවා මේ බය කියන එක. බය. මේ පාඩමේ බය ගැන තමයි කියලා දෙන්නේ. බයක් ගැන තමයි කියලා දෙන්නේ. එක බයක් නෙවෙයි බය හතරක් ගැන. බය. කරු වලට බයයි අපි. නේද? හොල්මන් වලට බයයි අපි. නේද? යක්ෂ ප්‍රේත ආදීන්ට බයයි අපි. ඔය බයවල් අපිට තියෙනවා. හට ගන්න බයවල් තියෙනවා. නේද? දැන් අපි දන්නවා විශාල මහනුවරට හටගත්ත රෝග බය, දුර්භික්ෂ බය, අමනුස්ස බය. තුම්බිය කියන්නේ අපි කියන්නේ බය කියන්නේ. ඇත්තටම මේ බයක් හටගන්නේ ඇයි? දැන් බය කියන්නේ මොකක්ද? චිත්තසංතානය තුල ඇති වෙන වෙනස්ම සිතුවිල්ලක්. වෙනස්ම සිතුවිල්ලක්. නේද? සමහර වෙලාවට සතුට වැඩි නිසාත් බයක් ඇති වෙන්න පුළුවන්. සතුට වැඩි වෙලත් බය ඇති වෙනවා සමහර අයට. සමහරවිට සතුට දරා ගන්නත් බැහැනේ. ඔය විදිහ රෝගාබාධ තියෙනවා සතුට දරා ගන්න බැරි දේවල්. ඒ වගේම දුක වැඩි වුණාම ඒත් මිශ්‍ර වෙන බයක්. මේ බිය, බය තමයි අද අපේ මේ පාඩමේ මාතෘකාවෙන් කොටසක්. බය කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම. බය කියන්නේ මොකක්ද? නේද? නේද අපි බය සමහරට බය වෙලත් ඇති මේ පොඩි හාමුදුරුවරු. මේ එන්න අපේ දරුවෝ බය වෙලා ඇති. කපාට බය වෙලා ඇති. තිගැස්සිලා බය වෙලා හැරලා ඇති. බය. අන්න ඒ වගේම තිගැස්සෙන්න ඕන. බය වෙන්න බය දැක්විය යුතු නේද? ආපත්‍ති බය හතරක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි බලමු මොනවද? මොන බය හතරක්ද? ආපත්‍ති බය. මේ සූත්‍රයේ ආපත්‍ති හතරක් පිළිබඳව බිය වෙන්න ඕන ආකාරය. නේද? අපේ පෙළ පොතේ ගත්තොත් එහෙම කියවෙන පාඩමද 14 වෙනි පාඩම මේක. දැන් පොත තියෙනවා නම් ළඟ නේද? මේ වීඩියෝ එක බලන ගමන්ම මේ පාඩම් මාලාව බලන ගමන්ම පෙළ පොත තියෙනවා නම් පෙළ පොත අතර ගත්තර කමක් නැහැ. නේද? ඒකත් අපිට ගොඩක් වැදගත්. මොකද මේ ආපත්‍ති බය සූත්‍රයේ අපි සාකච්ඡා කරන පොඩි හාමුදුරනේ මේ සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම වැදගත්ම කාරණාවක් තියෙනවා පොඩි හාමුදුරන්ට කියලා දෙන්න ඕනේ. ඒ තමයි මේ ආපත්‍ති බය සූත්‍රය අපි ඉගෙන ගන්නකොට මේක අනිවාර්යයෙන්ම මේ පාළි උච්චාරණය මේ සූත්‍රයේ සම්පූර්ණයෙන් තියෙනව නේද? වරදට බිය නිවනට පියවරයි මේ පාඩමේ නම. වරදට බිය නිවනට පියවරයි. ඒතර මේක අපි හොඳින් කියවන්න ඕනේ මේ සූත්‍රය. මේ බුදුහාමුදුරු දේශනා කළ සූත්‍ර ධර්මයක් කියන තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ නේද? බුද්ධ දේශනාවේ සඳහන් වෙන එක සූත්‍රයක්. අපි දන්න කරණීය මෙත සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය යන ආදී වශයෙන් ඒ වගේ තියෙන ආපත්‍ති බය සූත්‍රය. ආපත්‍ති බය සූත්‍රය. වරදට බිය නිවනට පියවරය. වරදට බය වීම තමයි නිවනට පියවර. වරදට බය වෙන්න ඕන. හිරියොතප් කියලා කියන්නේ පවවට ඇති ලැජ්ජාවයි, පව කරන්න ඇති බයයි. දේව ධර්මයේ. ඒතර මම මේ සඳහන් කරමින් ආවේ පොඩි හාමුදුරනේ මේ පාඩම පිළිබඳව සාකච්ඡා කරනකොට මම කරන යෝජනාවක් පොඩි හාමුදුරන්ට මොකක්ද? මහන්සි බලන්න නැතුව අපේ පොඩි හාමුදුරුවෝ දරුවෝ කම්මැලි නෑනේ කොහොමත්. හරිම උද්‍යෝගිමත් උනන්දුයි.
ඒ වගේම දක්ෂයි මේ පාලියෙම කියවන්න මම දන්නවා හරිම ආසයි. සමේ පාලි පාඨය දැන් මට මේකේ සඳහන් කරන්න බෑ මේ පාලි මේ සූත්‍රයේම නේද? ඒක විශාල ප්‍රමාණයෙන් තියෙනවා. සමේ සූත්‍රයේ සජ්ජායනා කරන්නම ඕන. කී පාරක්ද? අටුම තනමේ 3 පාරක් වගේ. සමූහයම එකට එකතු වෙලා කට්ටිය නේද? අඩුම දෙන්න බැගින් හරි මේ සූත්‍රයේ සජ්ජායනා කරන්න ඕන. හරි ලස්සන සජ්ජායනා කරන්න බලන්න. චත්තාරිමානි භික්කවේ ආපත්ති භයානි කතමානි චත්තාරි සේයතාපි භික්කවේ චෝරං ආගූචාරින් ගහෙත්වාරඤ්ඤෝ දස්සෙය්‍යුං අයං තේ දේව චෝරෝ ආගුචාරි ඉමස්ස දේවෝ දණ්ඩං පානේතුති තමේනං රාජා ඒවං වදෙය්‍ය. දැන් බලන්න තමේනං වදෙය්‍ය නේද? ඊට පස්සේ සඳහන් කරනවා මේ බලන්න ආපත්ති භයානි ආපත්ති භයානි නේද? මේ සූත්‍රේ නමත් ආපත්ති භය සූත්‍රේනේ. මම මේ කියන්නේ මේ බලන්න බයන්න උඩ හර බයන්න තියෙන බලන්න මා ප්‍රාණ අකුරක් තියෙන බයන නේද? බයන්න තියෙන්නේ මා ප්‍රාණ අකුරක් මේ මා ප්‍රාණ අකුර. ඒතර මා ප්‍රාණ අකුරු උච්චාරණයේදී මං පොඩි හාමුදුරන්ට එක දවසකුත් කිව්වා මතකයි මට හොඳටම. ඔය මා ප්‍රාණ අකුරු උච්චාරණය කරනකොට ටිකක් උච්ච ස්වරයකින් කියන්නේ සත්තු වෙලනවා වගේ නෙමෙයි. තරමක් අර අපි දැන් කියමුකෝ අර මුහුද රැළ මෙහෙම නැගි එනවනේ පොඩි හාමුදුරනේ මුහුද රැළ දැකලා තියෙනවනේ. එතකොට අපිට මොනේ සමහර රැලි පාට පොඩ්ඩක් ඉස්සලා ආය. අපේ හඬ නේද? ඒක මේ මහ ප්‍රාණ අකුරු උච්චාරණය පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නම ඕන. මොකද මේ සූත්‍රයේදී උච්චාරණයට අපි ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. දැන් අර මම සඳහන් කළානේ මේ මුහුද රැල්ල ගැන. පොඩි හාමුදුරුවෝ දැකලා තියෙන දන්න දෙයක් නෙමෙයි මුහුද රැල්ල කියන එක. මේ මුහුද රැල්ල අපි ටිකක් අපි මේ වෙනස් වර්ණයකින් ලියමු මේක ටිකක් හොඳට පොඩි හලට පේන්න ඕන නේද? හරි. මුහුද රැල්ල ගැන මම කියන්නේ මුහුද රැල්ල අපි දන්නවානේ මෙන්න මෙහෙමනේ පොඩි හන් නැගෙන්නේ මේ. ඔහොම මුහුද රැල්ල නැග එනවා මේ. ඔහොම නැගලා එක තැනකින් පොඩ්ඩක් ඉස්සලා ආයෝ. මේකට ඉතින් කියන්න උදාහරණයක් තව එකක් තියෙනවා. ඔය රෝහල් වල මේ ඔය තමයි පපුව ආශ්‍රිතව යම් කිසි පරීක්ෂණයක් කරනවා ECG කියලා. ඔය ECG එකෙත් අර පරණ පටියක් ගත්තාම පරීක්ෂණ කරලා බලුවා ඔන්න ඔහොම ඇවිල්ලා කපාට පොඩක් ඉස්සලා. ඔහොම අපේ වචන උච්චාරණයේදී පාලි වලත් ඔහොම දෙයක් වෙනවා. මේ මෙතන ඔය තැන් දෙක මේ චත්තාරිමානි භික්ඛවේ දැක්කද? භික්ඛවේ කයන්න බැදි මා ප්‍රාණ කයන්න. චත්තාරිමානි භික්ඛවේ ආපත්ති භයානි බයනවා ප්‍රාණ නේද? බයනවා ප්‍රාණ. කතමානි චත්තාරේ සයතාපි භික්ඛවේ චෝරං ආගුචාරින් ගහෙත්වාරඤ්ඤෝ දස්සෙයුං අයං තේ දේව චෝරෝ ආගුචාරී ඉමස්ස දේවෝ දණ්ඩං පානේතුති තමේනං රාජා ඒවං වදෙය්‍ය ගච්ඡත භෝ ඉමං පුරිසං දල්හාය රජ්ජුයා පච්චාබාහං ගල්හා බන්ධනං බන්දිත්වා ගාල්ල බන්ධනං බන්දිත්වා කුරං මුණ්ඩං කරිත්වා කරස්සරේන පනවේන රත්ත්‍යාය රත්ත්‍යං සිංගාටකේන සිංගාටකං පරිනෙත්වා දක්ඛින ద్వාරේන නික්ඛාමෙත්වා දක්ඛිනතු නගරස්ස සීසං චින්දතාති තමේනං රඤ්ඤෝ පුරිසා දල්හාය රජ්ජුයං පච්චාබාහං ගල්හ බන්ධනං බන්දිත්වා කුරමුණ්ඩං කරිත්වා කරස්සරේන මා ප්‍රාණ කයන බලන්න කරස්සරේන පනමේන රත්ත්‍යාය රත්ත්‍යං
සිංගාටකේන සිංගාටකං පරිනිත්වා දක්ඛින ద్వාරේන නික්කාමිත්වා දක්ඛිනතෝ නගරස්ස සීසං චින්දියුං තත්‍රඤ්ඤතරස්ස තලට්ටස්ස පුරිසස්ස ඒව මස්ස පාපකං වත භෝවයං පුරිසෝ කම්මං අකාසේ ගාරයං සීස චේජං යත්‍ර හීනාම රඤ්ඤෝ පුරිසා දල්හාය රජ්ජුයා පච්චාබාහං ගල්බන්දනං බන්දිත්වා කුරමුණ්ඩං කරිත්වා කරස්සරේන පනවේන රතියාය රතියං සිංගාටකේන සිංගාටකං පරිනිත්වා දක්ඛින ద్వාරේන නික්කාමිත්වා දක්ඛිනතෝ නගරස්ස සීසං චින්දිස්සං තේ සෝවතස්සං ඒව රූපං පාපකම්මං න කරෙය්‍යුං ගාරයිහං සීසච්චෙජ්ජන්ති. ඔය මම පොඩි හාමුදුරනේ එක පාඩයක් තමයි පැහැදිලි කරේ. එක පාඩයක් උච්චාරණය කරේ. ඉතින් පොඩි හාමුදුරලා ඔන්න ওই විදිහට සූත්‍රය උච්චාරණය කරන්න ඕන, සජ්ජායනා කරන්න ඕන. අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ අකුරු පිළිබඳව සැලකිල්ලක් දක්වමි. කොහොමද? අල්ප ප්‍රාණ සහ විශේෂයෙන් මහ ප්‍රාණ අක්ෂර පිළිබඳව උච්චාරණය පිළිබඳව සැලකිල්ලක් දක්වමින් තමයි කටයුතු කරන්න ඕන. හොඳයි. ආපත්‍ති බය සූත්‍රය මම කියන්නේ මේ බය හතරක් ගැන කියලා. විශේෂයෙන් භික්ෂු භික්ෂුණී යන දෙපිරිස ඇති කරගන්න ඕන බය හතරක්. ඇති කරගන්න ඕන බය හතරක් ගැන තමයි අපි කතා කරන්නේ. මෙම ආපත්‍ති බය සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ උපසපන් භික්ෂු භික්ෂුණී කවුද? උපසපන් භික්ෂු භික්ෂුණී මේ බලන්න. ඉලක්ක කරලා තියෙන කවුද මේ සූත්‍රයෙන් බුදුහාමුදුරු? උපසපන් භික්ෂු භික්ෂුණී. උපසම්පදා වූ භික්ෂු සහ භික්ෂුණීන් වහන්සේලා. ඊළඟට පොඩි හාමුදුරනේ මේ උපසම්පදා කියන වචනේ නේද? උපසපන් සාමණේර බවින් මිදිලා නේද? ඔසවා තබනෝ සාමණේර බවින් ඔසවා තබන කියන උපසපන්. අන්නේ උපසම්පදා භාවයට පත්වෙච්චයි භික්ෂුන් වහන්සේලා කිව්වහම නේද? භික්ෂුන් වහන්සේලා අපි වර්ග දෙකකට වෙන් කරලා දක්වනවා නේද? භික්ෂුන් වහන්සේලා කිව්වහම අපි වර්ග දෙකකින් භික්ෂුන් වහන්සේලා ගැන කතා කරනවා නේද? ඒ නිසා මේක වැරදිව වටහා ගන්න එපා. මේ භික්ෂුන් වහන්සේලා කියන කුලකය නේද? භික්ෂුන් වහන්සේලා කියන කුලකය අපි කොටස් දෙකකට පෙන්නනවා. අපි මේක සාකච්ඡා කරපු දෙයක් මම පොඩි නැවත මතක් කිරීමක් කරන්නේ. මේ භික්ෂුන් වහන්සේලා කියන කුලකයේ මේ රවුම කොටස් දෙකකට වෙන් කරලා පෙන්නුවොත් සාමණේර එක කණ්ඩායමක් තමයි මූලික අවධිය සාමණේර. ඊට පස්සේ භික්ෂු උපසම්පදා භික්ෂු පූර්ණ භික්ෂුත්වයට පත් වෙන්නේ උපසම්පදාවෙන් පස්සේ. ඒ කියන්නේ සාමණේරත්වයේ සිට 20 වයස සම්පූර්ණ වුණාම උගතමනා බණ දහම් ඇතිව අදිසීල සංඛ්‍යාත උපසම්පදා සීලේ පිහිටුවාම භික්ෂුවක් පූර්ණ භික්ෂුත්වයක් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අන්න ඒ පූර්ණ භික්ෂුත්වයට පත් වෙච්ච භික්ෂුණියක් හෝ භික්ෂුවක් කවුද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් පූර්ණ භික්ෂුත්වයට පත් වෙච්ච භික්ෂුවක් හෝ භික්ෂුණියක් විසින් මේ දෙපිරිස ඇවත් පිළිබඳව බියෙන් කටයුතු කළ යුතු බව. ඇවත් කියන්නේ වැරදි. ඇවත් කියලා කියන්නේ මොනවද? සිද්ධ වෙන මේ වැරදි පිළිබඳව නේද? වැරදි පිළිබඳව බියෙන් කටයුතු කළ යුතු බවට අවවාද කරනවා. බුදුහාමුදුරුවෝ මේ භික්ෂු සහ භික්ෂුණීන් වහන්සේලාට මේ ඇවත් පිළිබඳව බියෙන්. ඇවත් කියලා කියන්නේ මේ දේශනා කරලා තියෙන ශික්ෂා පද පිළිබඳව බියෙන් කටයුතු කරන්න ඕනේ. ඇවත් කියලා කියන්නේ දේශනා කරලා තියෙන ශික්ෂා පදයක්. වෙන්න පුළුවන් වැරදි. පිළිබඳව බියෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ බිය ගුළුලාගෙන නෙමෙයි. එහෙම එකක් නෙමෙයි.
ඒ බේන් කියන අර්ථය කියන්නේ එහෙම අර්ථයක් නෙමෙයි මේ කියන්නේ. විනය පිටකයේදී උපසපන් භික්ෂු භික්ෂුණීන් සඳහා පනවන ලද විනය ශික්ෂාපද. විනය ශික්ෂාපද පනවන ලද මේ උපසපන් භික්ෂු භික්ෂුණීන් සඳහා පනවන ලද විනය ශික්ෂාපද ප්‍රධාන වශයෙන් මේවා කොටස් 4කට අපිට පෙන්නනවා. ප්‍රධාන වශයෙන් කොටස් 4කට පෙන්නනවා. මොනවද? පාරාජිකා නේද? පළවෙනි එක පාරාජිකා මේ තියෙන්නේ පාරාජිකා. ඊට පස්සේ සංඝාදිශේෂ නේද? පාචිත්‍ය ඊට පස්සේ පාටිදේශනීය. මෙන්න මේ කියන කාරණා 4 උපසපන් භික්ෂු භික්ෂුණීන් සඳහා බුදුහාමුදුරුවෝ විනය ශික්ෂා පද ප්‍රධාන වශයෙන් කොටස් 4කට පෙන්නනවා. ප්‍රධාන වශයෙන් කොටස් 4කින් පෙන්වනවා මේ විනය ශික්ෂා පද. පාරාජිකා, සංඝාදිශේෂ නේද? පාචිත්‍ය, පාටිදේශනීය. මොනවද? පාරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශනීය. මේවා පාඩම් කරගන්න ඕන. මේවා වච්චෝද්ග්‍රහණය කරගන්න ඕන. නේද? මේවා අපි කටපාඩමට ගන්න ඕන. අවබෝධයට ගන්න ඕන ඊට පස්සේ. පාරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශනීය. දැන් පොඩි හාමුදුරුවන්ගේ මම මේක අයින් කරලා ඇහුවොත් එමු දැන් මොනවද 4 කියලා කියන්න පුළුවන්ද? දැන් ඔන්න මේක නෑ. කාරණා 4 නෑ. ප්‍රධාන විනය ශික්ෂාපද ප්‍රධාන කොටස් 4ට පෙන්නනවා. කො බලන්න අපි කියනවා පළවෙනි එක පාරාජිකා. දෙවෙනි එක සංඝාදිශේෂ. මතක් කරනවා නම් පොඩි හාමුදුරන් හොඳයි. තුන්වෙනි එක පාචිත්‍ය නේද? හතරවෙනි එක පාටිදේශනීය. ඔන්න ඔය විනය ශික්ෂාපද ඔය විදිහට වර්ග 4කට පෙන්නනවා උපසපන් භික්ෂුන් වහන්සේලා භික්ෂු භික්ෂුණී යන දෙපිරිසටම. අපි බලමු. හොඳයි. මේ ආපත්තීන් කෙරෙහි කෙසේ බිය ඇති කරගත යුතුද? මේ ශික්ෂාපද පිළිබඳව මේ විනය ශික්ෂාපද පිළිබඳව අපි කොහොමද බය ඇති කරගන්න ඕන? මොන වගේ බයක්ද අපි ඇති කරගන්න ඕන? දැන් බය කියන එක මම පැහැදිලි කරානේ සරලවම බය කියන්නේ මොකක්ද කියලා. නේද? බය කියන එක අපිට සිතට දැනෙන වෙනස්ම ආකාරයේ සිතුවිල්ලක්. ඒතර මේ වෙනස්ම ආකාරයේ සිතුවිල්ලක් කියන්නේ බියගුළු සහගත එකක්. බයක් දක්වන කුමන හෝ හේතුවක් අරබය. බය වෙන්න පුළුවන් නේ. දැන් මෙතන අපි මොනවද ගැනද කියන්නේ? විනය ශික්ෂාපද පිළිබඳව අපි ඇති කරගත යුතු බය, ආපත්‍ති බය. විනය ශික්ෂාපදයන් පිළිබඳව බිය. එතකොට මේ බය කොහොමද ඇති කරගන්න ඕන? මේ බය කොහොමද ඇති කරගන්න ඕන? මේකට තියෙන හොඳ උපමාවක්. මේකට මේ බිය මේ ආපත්‍ති 4 දැන් අපි දන්නවනේ. මොනවද ආපත්‍ති 4? පාරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශනීය. මොනවද 4? මේ මෙතන නෑ. අපි ඉස්සලා කතා කරේ. ඒවා මතක තියෙන්න ඕනේ. දැන් කතා කරන පාඩම පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. නේද? එකින් එක කරුණු අමතක කරලා ඇවිල්ලා හරියන්නේ නැහැ. කතා කරන කාරණේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් අර ආපත්‍ති ධර්ම 4 මෙන්න උපමා 4කින් පැහැදිලි කරනවා. උදාහරණ 4කින්. හිස සිඳීමේ උපමාව නේද? ඊට පස්සේ මෝල් ගස් පහරේ උපමාව. මෝල් ගහ කියන එක අපි දන්නවනේ. නේද? අද වර්තමානයේ කොට ක්‍රමයෙන් මේ මෝල් ගහ කියන එක නැති වෙලා යනවා. නේද? මෝල් ගහ කියන එක පී කොටන්න පාවිච්චි කරන එකනේ. පී කොටන්න පිටි කොටන්න පාවිච්චි කරන එකනේ. දැන් මම නම් හොඳ ග්‍රාමීය හැදිච්ච මේ පොඩි කොළුවෙක් ඉඳලා පැවිදිච්ච කෙනෙක්. දැන් අපේ ගෙදර අදටත් මෝල් ගහ පාවිච්චි කරන මගේ නිවසේ මගේ මෑණියන් වහන්සේ ජීවත් වෙන නිවසේ
අදටත් මේ මෝල් ගහ කියන එක පාවිච්චි කරනවා. සමහරවිට මේ වර්තමානයේ ඉපදිච්ච අය ගොඩක් අය මේ විවිධ යන්ත්‍රානුසාරයෙන් වැඩ කටයුතු කරන නිසා මෝල් ගහ කියන දැනගන්න පුළුවන්. හැබැයි මේ අපේ මේ පාඩමට මෝල් ගහ පිළිබඳව අවබෝධය වැදගත් වෙනවා. මෝල් ගස පිළිබඳව මෝල් ගස් පහරය පිළිබඳව උපමාව. මේ අපි ජනවහාරයේ පොඩි කතාවකුත් තියෙන්නේ කර්මෙට මෝල් ගහක්පත් වෙනවා කියලා. ආන්ගේ මෝල් ගහ ගැන තමයි කියන්නේ. අලු පොදියේ උපමාව. අලු පොදිය කියලා කිව්වේ. පොදිය කියලා කිව්වේ. පොදිය කියලා කියන්නේ යම්කිසි මේ පසුම්බියක්. නැත්තම් බහලමක්. නැත්තම් බෑගයක්. පොදියක් එකට එකතු වෙච්ච අලු පොදියේ උපමාව. අලු පොදියක්. දරපත්තු කරලා ඉවරනට පස්සේ අලු. ඒ අලු පොදියක් ගැන උපමාව. මේ අවස්ථාවට බලන්න. තමුන්නාන්සේලා යම් දඬුවමක් කිරීමට කැමැති වන්නාහු නම් ඒ කිරීමට මම කැමැත්තෙමි. එක පොඩි හාමුදුරුවන්ට දැන් අර ආපත්‍ය 4 මේ 4ට මම දාන්න කියලා කිව්වොත් එහෙම. ආපත්‍ය 4 ගැන දන්නෝ. ආයෙත් මතක් කරනවා. පරාජිකා සංඝාදිශේෂ පාචිත්‍ය පාටිදේශනීය. මම කියන්නේ ඉස්සලා කාට හරි හිතුණා නම් මම පරාජිකා කියන්නේ ඉස්සලා පොඩි හාන්ට පරාජිකා කියලා හිතුණා නම් ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. අවධානයෙන් අවබෝධයෙන් තමයි පාඩම අහගෙන ඉන්න ඕන. සමහර වෙලාවට මෙහෙම බලාගෙන ඉන්නකොට ටිකක් උදාසීන බවක්, නිදිමත ගතියක්, ඕලාරික බවක්, නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒවා ස්වභාවිකයි. හැබැයි අපි අවධානයෙන්, අවබෝධයෙන්, ඌමනාවෙන් මේ ටික අහගෙන ඉන්න ඕනේ. අපිට වැදගත් ටිකක් නෙමෙයි කියලා දෙන්නේ. එකක් විභාගෙ ලියන්න වැදගත් වෙනවා අපිට මේ කාරණා. අනිත් එක අපේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන ඊටාම වැදගත් කාරණා 4ක් ගැන තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. හිතන්න පුළුවන් වුණාද පොඩි හාමුදුරන්ට අර ආපත්‍ය 4 මං කිව්වොත් මේ 4 ගැළපෙනවට පාවිච්චි කරන්න කියලා? අදසක් ආවද මොන හරි? හොඳ මේ පළවෙනි එකට මොකද්ද? පරාජිකා තියෙනවා, සංඝාදිශේෂ තියෙනවා, පාචිත්‍ය තියෙනවා, පාටිදේශනීය තියෙනවා. නිකන් අනුමාන කරලා වගේ දැම්මුත් අපි නිකන් හිස සිඳීමේ උපමාව අපි බලමු පොඩි හම්. අපි බලමු. මේ බලන්නකො මේක හොඳට අහගෙන ඉන්නකො. හොඳින් අහගෙන ඉන්න ඕනේ මේක. හොඳට අහගෙන ඉන්න ඕනේ. මහණෙනි ආපත්‍ය බය 4 ආකාර වෙයි. ආපත්‍ය බය අපි කතා කරා මොනවද? 4 ආකාර වේ. මේ ආපත්‍ය බය 4 ආකාර වේ. නේද? පෙළපොත ළඟින් තියාගන්න. අපිට පෙළපොත අවශ්‍යයි. පෙළපොත ඉවත් කළා අපිට ගමන යන්න බෑ. පෙළපොත අවශ්‍යයි. පෙළපොත ළඟින් තියාගන්න. මේ මමත් ළඟින් තියාගෙන ඉන්නේ. මහානේ මේ විභාගයක් නෙමෙයිනේ. අපි මේ පාඩම ඉගෙන ගන්න. ඒතර අපිට පාඩම ඉගෙන ගන්න අවශ්‍ය කරන මේක දෘශ්‍ය ආධාරයක්. ඒතර මේකත් එක උපකරණයක්. ගුරුවරයා කියන්නේත් එක උපකරණයක්. මේ අපි විභාගයක් නෙමෙයි පාඩමක් කරන්නේ. අපිට පෙළපොත ඕනේ මේ වීඩියෝ විතරක් බැලුවාම ඇති කියලා එහෙම පටුවාකල්පයකට එන්න එපා. පෙළපොතත් ඇසුරින් ළඟින් තියාගන්න. නේද? දැන් මමත් මේ අරන් තියෙන පෙළපොත අතට අපි ඉගෙන ගන්නවා මේ. ඔයගොල්ලෝගේ අධ්‍යාපනයේට ඉගෙන ගන්න මම උදව් කරනවා. ඒවට අපි විවිධ සම්පත් පාවිච්චි කරමින් මේ වැඩේ සාර්ථකව කරනවා. හරි. ඒක අතුරු කතාවක්. දැන් බුදුහාමුදුරුවෝ මේ ආපත් ධර්ම ගැන කියන දේ බලමු අපි. මහණෙනි ආපත්‍ය බය 4 ආකාර වේ. දැන් ඔන්න පොඩි හාමුදුරුවෝ හිතන්න පුළුවන්. ඇයි හාමුදුරුවෝ ඔය ටික මේකට දාන්න බැයිද කියලා. දැන් මේකට දාන්න පුළුවන්. ටයිප් කරන්නත් පුළුවන්. පොඩි වෙනසකට වගේ හොඳයිනේ මේ. අහගෙන ඉන්නකො බලන්න. මහණෙනි ආපත්‍ය බය 4 ආකාර වෙයි. ඒ සතර කවරේදයත් මහණෙනි යම්සේ අපරාධ කරන සුළු සොරෙකු. කවුද? අපරාධ කරන සුළු සොරෙකු. අපරාධකාරයෝ හොරෙක්. අන්න එහෙම කෙනෙක්. අල්ලගෙන ඇවිල්ලා දේවයන් වහන්සේලාගෙන් රජතුමාට
රාජ්‍ය සේවකයෝ රාජ්‍ය භටයෝ අපරාධ කරන කිසියම් සොරෙක් අල්ලගෙන රජතුමා ළඟට අරන් එනවා. රජතුමා ළඟට අරන් ඇවිල්ලා රජතුමාට කියනවා දේවයන් වහන්සේ මේ සොර අපරාධ කරන්නේ කි. මේ සොර අපරාධකාරී. කවුද කියන්නේ? රාජ්‍ය භටයෝ. දේවයන් වහන්සේ මොහුට දඬුවම් පනවනු ලැබේවායි. දේවයන් වහන්සේ මොහුට දඬුවම් පමුණවන්න රජතුමා වෙත ඉදිරිපත් කරනු ලැබෙයි. රජතුමා වෙත ඉදිරිපත් කරනවා. බලන්න මේක මොකද වෙන්නේ කියලා. රජු මෙසේ නියම කරයි. රාජ පුරුෂේනි මේ පුරුෂයා දැඩි රැහැනකින් පිටතල 6 බැඳීමෙන් බැඳ හිස මුඩු කොට ගොර හැඬි වද බෙර හඬ මැද වීදියෙන් වීදිය මන්සන්දියෙන් මන්සන්දිය හරහා රැගෙන ගොස් දකුණු වාසල් දොරෙන් පිටතට යවා හිස සිඳ දමවයි කියාය. කොහොමද රජ දඬුවම පුරාණ දඬුවම්? දැන් අද තියෙනවද මේ දඬුවම්? අද තියෙනවද දකින්න බෑ. අද එල්ලා මැරීම තියෙනවා. හිස සිඳලා ඝාතනය කිරීම තියෙනවා. අපේ රටේ නැතුණාට බොහෝ රටවල ක්‍රියාත්මකයි මරණ දඬන නීතිය. නේද? අපේ රටෙත් රජ දවස කරලා තියෙනවා. නේද? විශේෂයෙන්ම අපේ රටේ ඔය එල්ලා මැරීම ගොඩක් වෙලා තියෙනවා මේ කන්දුරු රට රාජධානි සමයේ සුදු ජාතිකයන් සමග ඇති වෙච්ච කැරැල්ලේදී. කුඩාපොළ හාමුදුරු, විරපුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩ මේ වගේ වීරයෝ මෙන්න මේ ක්‍රමයට මරලා තියෙනවා. මරණීය දඬුවම් දීලා තියෙනවා. දැන් මේ මරණ දඬුවම් තමයි දෙන්නේ. අපි දැන් කතාව මොකක්ද? ආපත්තීන් කෙරෙහි කෙසේ බියක ඇති කරගත යුතුද? පළවෙනි උපමාව මොකද්ද? හිස සිඳීමේ උපමාව. දැන් අපි බලන්න ඕනේ ඉස්සල්ලාම හිස සිඳන කෙනාගේ ස්වභාවය මොකක්ද? ඊට පස්සේ බලමු අපි ආපත්‍ය මේකට ගැලපෙන එක මොකක්ද කියලා. හරි? දැන් රජතුමා මේ හොරාට දඬුවම රජතුමා නියම කරනවා. කොහොමද නියම කරන්නේ? පිටතල 6 බැඳගෙන මේ අත් පිටිපස්සට කරලා බඳින්න කියනවා. දැඩි රැහැනේ. ලියන්න බැරි දැඩි රැහැනකින්. එහෙම බැඳලා මොකද කරන්න කියන්නේ? පුරුෂයා දැඩි රැහැනකින් පිටතල 6 බැඳුමින් හිස මුඩු කරලා නේද? හිස මුඩු කරනවා. මුඩු කරනවා කියලා කියන්නේ දැන් අපිත් භික්ෂුණාසා ගන්න හිස මුඩු කරනවා. තට්ටේ බානවා කියලා කියන්නේ. ඒක ශාස්ත්‍රීය වචනයක් නෙමෙයි. තට්ටේ ගානවා එහෙම කියන්නේ නැහැ. ඒවා යෙදුම් නෙමෙයි. ඒවා වචන නෙමෙයි. හිස මුඩු කරනවා. හිස මුඩු කරනවා කියන්නේ හිස තාම පහළ කියන්නේ රේසරින් දැලි පිහින් අපි බාන්නේ. හිස මුඩු කරනවා. ඒ තරම් හිස මුඩු කරනවා. කාගේද? හොරාගේ. බල. හිස මුඩු කොට නේද? දැඩි රහණකින් බැඳ හිස මුඩු කොට ගොර හැඬි වද බේර හඬ. මිහිරි වද බේර හඬ නෙමෙයි. ගොර හැඬි වද බේර. ඒ ඇහෙන බෙර හඬ මිහිරිව නෙමෙයි කනට අමිහිරි ගොර හැඬි. එහෙමයි මරණය දඬුවම් දෙන්නේ අරන්නේ. කොහොමද අරන්නේ? මැද වීදියෙන් වීදිය මන්සන්දියෙන් මන්සන්දිය හරහා රැගෙන ගොස් දකුණු වාසල් දොරින් පිටතට යවා බැඳුමේ හිස සිඳ දමවයි කියයි. දැන් ඉතින් මේ පුරාණ දඬුවම ගැන කතා කරනකොට පොඩි හාමුදුරන්ට අදහසක් එන්න පුළුවන්. ඇයි ඉතින් මරණ දඬුවම් දෙන්න ඔච්චර දඟලන්නේ? ඒ මොනස මරණ දඬුවම් ඉවර නෑ. අනිත් අයට පේන්න ඕන පොඩි හාමුදුරන්. මේ වැරදිකාරයෙක් වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් ලැබෙනවා. මෙන්න දඬුවම් ලැබෙන ක්‍රමය කියන එක අනිත් සමස්ත ජනතාවටම පේන්න තමයි ඒ රජ කාලේ පුරාණ දඬුවම් ක්‍රියාත්මක වුණේ. දෙන මිනිස්සයාට විතරක් නෙමෙයි බලානින් අයටත් යම් ආකාරයක තිගැස්මක් ඇති කරනවා, බයක් ඇති කරනවා. ඒ බය තමයි උපසම්පදා භික්ෂු භික්ෂුණීන්ට ඇති වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරු ආපත්‍ති බය සූත්‍රයේදී දේශනා කරනවා. අන්නර බලාගෙන ඉන්නට ඇති වෙන බයක් තියෙන්නේ. ඒ බය ඇති වෙන්න ඕනේ මොනවා කරන්නද? පරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශනීය. මෙන්න මේ වැරදි කරනකොට අන්නර අරගෙන හොරා ඉන්නේ. අන්නේ මරණ බය ඇති වෙන්න ඕනේ. මරණ බය බිය ඇති වෙන්න ඕනේ. මොනවා කරන්නද? මේ දනුව මේවා කරන්න. ඔය ආපති ධර්ම වලින් මොකද්ද මේ
මෙතෙන්ට වඩාත් ගැලපෙන්නේ මේ හිස සිඳීමේ උපමාවට ගැලපෙන්නේ මොකක්ද? පොඩි අහන්න අනුමාන කරන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම මහණෙනි යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියකට පාරාජිකා ආපත්‍ති ධර්ම පිළිබඳව මෙබඳු තීනුබියක් දැන් මේ බලන්න දැන් මෙහෙම අරයි යනකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම අරයි යනකොට අර මිනිස්සයා බෙර ගහ මරන්න අරගෙන යනවා. ඒ මරන්නේට මරණ දඬුවම දෙන්න අරන් යනකොට බලාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම හිතනවා. කොහමද? අහෝ මේ පුරුෂයා හිස සිඳිය යුතු තරම් පවිතු ක්‍රියාවක් සිදු කොට ඇත. රාජ පුරුෂයන් ඔහු දල රැහැනකින් පිටතල හය බැඳ තබා බැඳ හිස මුඩු කර ගොරෝසු වද බේර හඬ මැද වීදියෙන් වීදිය මන්සන්දිය ඔස්සේ ගෙන ගොස් දකුණු දොරින් පොඩි හලත් පත බලන්න දකුණු දොරින් පිටත් කොට නගරයේ දකුණු පසදී හිස සිඳ දමන්නේ ඒ නිසාය. ඒහින් මම නම් මෙබදු ගැරහි යුතු හිස සිඳිය යුතු තරම් පාප කර්මයක් නොකරන්නෙමි කියලා කවුද හිතන්නේ? එක්තරා බලාගෙන ඉන්න කෙනෙක්. මහණෙනි එපරිද්දෙන්ම යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියකට පරාජික ආපත්‍ය ධර්ම පිළිබඳව මෙබඳු බිය හැඟීමක් තීනු බිය හැඟීමක් ඇති විය යුතුය. මේ පරාජිකා කරන්න ඉස්සර වෙලා මෙන්න එහෙනම් අවස්ථාව මොකක්ද අවස්ථාව? පරාජිකා නේද? මේ කියවෙන්නේ පරාජිකා පිළිබඳව. කිසියම් උපසපන් භික්ෂුවක් හෝ භික්ෂුණියක් මේ පරාජිකා ආපත්‍ය සිද්ධ කරන්න බියක් දක්වන්න ඕන කුමන ආකාරයෙන්ද කියනක පුරාණ දඬුවමක් ආශ්‍රයෙන් බොහොම ලස්සන මෙතන පැහැදිලි කරලා දුන්නා. හිස සිඳිනව හා සමානයි. හිස සිඳීම හා සමානයි යම් කිසි භික්ෂුවක් පරාජිකාපත්‍යයකට පත්වුවහොත් නේද? පරාජිකාපත්‍යයකට පත්වුවහොත් අන්න ඒ කෙනා මෙන්න බලන්න පරාජිකාපත්‍ය ගැන කියනවා. භික්ෂූන් වහන්සේලා හෝ භික්ෂුන් වහන්සේලා සඳහා පරාජිකා ශික්ෂාපද 4ක් තියෙනවා. අපි දැන් අර පළවෙනි උපමාව මේ කතා කරන්නේ. භික්ෂුන් වහන්සේලා සඳහා පරාජිකා 4ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලා සඳහා පරාජිකා ශික්ෂාපද 8ක් තියෙනවා. නේද? පිළියම් ඇත්තේ 2කි. පරාජිකා ආපත්‍ය ගැන සඳහන් වන්නේ තල් පොල් වැනි ගසක් කරටියෙන්ම කැඳී යාමක් ලෙසය. පැහැදිලිද පොඩි හාමුදුරනේ මේ පරාජිකා පිළිබඳව නේද? පරාජිකා පිළිබඳව බුදුහාමුදුරෝ පෙන්ලා තියෙන පැහැදිලි කිරීම නේ හිස සිඳනවා වගේ කෙනෙක්ගේ ගෙල සිඳලා ඔහු මරණ දණ්ඩයට පත් කරාම ආයි ඔහුගෙන් වැඩක් නැහැ. ඒ මොනසර ජීවයක් නැහැ ආයි. එහෙනම් පරාජිකා මේ පරාජිකා පිළිබඳව අපිට වෙනම පාඩමක් තියෙනවා. අපි මේ අයවත් පිළිබඳව අපි ලොකු විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද අපිට විනය කාණ්ඩයේදී පරාජිකා සංඝාදිශේෂ නේද? පාචිත්‍ය පාටිදේශනීය මේවා පිළිබඳව විස්තරාත්මකව අපි කතා කරන නිසා මෙතන අපි ඒවා පිළිබඳව කතා කරන්නේ. අපි මෙතන කතා කරන්නේ මේ ආපත්තීන් කෙරේ ඇති කරගන්න ඕන බිය පිළිබඳව සාකච්ඡා කරන්නේ. එතකොට මේ පරාජිකාවක් වීම හිස සිඳී යාමකට සමානයි. කරටිය සුන්වගේ පොල් ගසක් වගේ පරාජිකා වෙච්ච භික්ෂුව හෝ භික්ෂුණිය මොනවද මේ තුන්දම පරාජිකාව? අදත්තා දාන පරාජිකාව, උත්තරී මනුස්ස දම පරාජිකාව, මනුස්ස විග්ඝා පරාජිකාව. නේද? මෙන්න මේ පරාජිකා ධර්මයන් කිසියම් භික්ෂුවක් අතින් උපසපන් භික්ෂුවක් අතින් සිද්ධ වෙනවා නම් ඒ භික්ෂුව බුදුහාර දේශනා කරනවා මේ හිස සිඳීමේ උපමාවට. මේක කරන්න බිය දක්වන්න ඕන අන්න අර පුරාණ දඬුවමක් තියෙන. රාජතුමා දඬුවම දෙන ක්‍රමයේ තියෙන. අන්න ඒ පරිද්දෙන්ම මේ සඳහා බිය දක්වන්න ඕන. මේක නොකරන උත්සාහ කරන්න ඕන. කරටිය සුන්වගේ පොල් ගසක් හා සමානයි කවුද? පරාජිකාව භික්ෂුව. දැන් අපි දන්නවා පොල් ගහේ කරටිය සුන්ව ගියාට පස්සේ නේද? අපි බලමුකෝ. පොඩ්ඩක් හිතන්න. නේද?
මේ සරල උදාහරණයක්. ඊටාම සරල උදාහරණයක්. ඔන්න පොල් ගහ. නේද? පොල් ගහේ අතු. පොල් ගහ. මට දෙනකොට චිත්‍ර අඳින්න බෑ. පොඩි අහලා හිතා ගන්න මේක ඔන්න පොල් ගහ. පොල් ගෙඩි තියෙනවා නේද? ඔන්න පොල් ගහ මේ පොල් ගහේ කරටිය සුන් වුණාට පස්සේ කරටිය කියන්නේ කොතනද? කරටියේ පොල් ගහේ කරටිය සුන්ව ගියාට පස්සේ වෙන්න පුළුවන් නේද? පොල් කුරුමිනියා වෙන්න පුළුවන්. නැත්තම් සමහරලාවට ඔය හෙන ගහන අවස්ථාවල පොල් ගස් උස්සනිසා ඒවට අකුණු සර වදිනවා. ඒතකොට ඒ වගේ විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම පොල් වතුර තියෙන පොල් ගස් නේද? ඊළඟට අපි තුමු කෙනෙක් කැපලා දැම්ම කියලා මෙතන අයින් කරා කියලා. කුමන හෝ ආකාරයකින් කරටිය සුන්ව ගියාට පස්සේ පොඩිහන්නේ මේ පොල් ගහෙන් ආයේ රීප්ප ගන්න පුළුවන්, පරාල ගන්න පුළුවන් මේ කොටසෙන්. නමුත් පොල් ගහේ ප්‍රධාන දේ, ප්‍රධාන අවශ්‍යතාවයේ, ප්‍රධාන කාර්යභාරය එතනින් එහාට ඉෂ්ට වෙන්නේ නැහැ. ආයේ පොල් හටගන්නේ. අපි දන්නවා මේ කෙහෙල් ගහක් මෙහෙම කරලා කපලා දැම්මහම ආයේ ගොබයක් එනවා. මොකක් හරි ගහක අත්තක් මෙහෙම කපලා දැම්මහම දැන් කරපිංච ගහක් බලන්න. කරපිංච ගහක් කපලා දැම්මම ආයෙ ලියලනවා. පොල් ගහ ලියනවා. තාල වර්ගයේ ගස් ලියනවද? නැහැ. එහෙනම් ඒ ගහේ ආයු ප්‍රමාණය එතනින්ම අවසానයි. කරටිය සුන්ව ගියාට පස්සේ ඒ තාල වර්ගයට ඇත් ගස් වල ආයුෂ එතනින්ම අවසానයි. අන්න ඒ පරිදිමයි මේ සතර ආපත්තීන් අතර සතර ආපatti ධර්ම අතර පාරාජිකාපත්තියට යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් පත් වෙනවා නම් භික්ෂුත්වය ඉවරයි. නැවත උපසම්පදා වෙන්න පුළුවන්ද? නැවත උපසම්පදා. නැවත පුළුවන්කමක් දෙනවා දස සීලයේ සමාදන් වෙලා සාමණේරයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන. අපිව විනේදී පාරාජිකාවලදී කතා කරනවා. මෙතන අවබෝධ කරගන්න ඕන හිස සිඳීමේ උපමාවට අර දැකපු බලා මේ සොරා ඝාතනය කරන්න. නැත්නම් සොරාට මරණ දඬුවම් ලබා දෙන්න අර මාර්ගයේ දිගේ අර හිස මුඩු කරලා අරගෙන යනකොට ඒ දිහා බලාගෙන ඉන්න එක්තරා මිනිසෙකුට ඇති වෙන බිය තියෙනවනේ. අන්න ඒ ආකාරයෙන්ම මේ පාරාජිකාවන් සිද්ධ කරන්න බිය දක්වන්න ඕන. සතර පාරාජිකාවන් භික්ෂුන්ට, අට පාරාජිකාවන් තියෙනවා භික්ෂුණියන්ට. හරි. ඊළඟට මෝල් ගස් පහරේ උපමාව. තවත් උපමාවක්. අපි එකත් බලමු. මෝල් ගස් පහරේ උපමාව. මම කියන්නේ මෝල් ගහ කියන එක අපි සාමාන්‍යයෙන් මෝල් ගහ කියන එක ගැමි ගෙවල් වල තාමත්ම තියෙන දෙයක්. විවිධ කටයුතු සඳහා නේද පිටි කොටන්න, වී කොටන්න වගේ දේවල් වලට ඔය මෝල් ගහ පාවිච්චි කරනවා. නේද? මේ මෝල් ගහේ උපමාව. ඒතර කෙනෙකුට දැනන්න පුළුවන් බුදුහාමුදුරේ කාලේ මෝල් ගස් තිබිලාද? එච්චර දුරට යන්න එපා. අන්තගාමි, අගතිගාමි වෙන්න එපා. තිබ්බ නිසානේ බුදුහාමුදුර දේශනා කළා තියෙන්නේ. හරි. මහණෙනි යම්කිසි පුරුෂයෙක් නේද? අපි මේ පාවිනි අවස්ථාව කතා කරා. නේද? හිස සින්දියා මේ අවස්ථාව අපි කතා කරා. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ කාරණාව ගැන. මොකද මෝල් ගස් පහරේ උපමාව. බලමු. මහණෙනි යම්කිසි පුරුෂයෙක් කළු වස්ත්‍රයක් ඇඳගෙන චිත්ත රූපෙම වාගෙන පොඩි හැරලා. කළු වස්ත්‍රයක් හැඳගෙන කෙස් විසිරුවාගෙන. ඒ කියන්නේ පිළිවෙලට කොණ්ඩේ පිරලා නෙමෙයි. කෙස් විසිරුවාගෙන මෝල් ගසක් කර තබාගෙන. කොහොමද එන්නේ මෝල් ගහකුත් කරේ තියාගෙන. මහජනයා මැදට ගොස් මෙසේ කියයි. මහජනතාව ඉස්සරහට කියලා කියන කොහොමද? ස්වාමීනි මම ගැරහිය යුතු කියන්නේ ගරහාවට ලක් කරන්න ඕන. ඒ වගේ මෝල් පහර දිය යුතු පාප කර්මයක් කෙලෙමි. මම ගරහන්න ඕන කෙනෙක්. මම මේ මෝල් ගහෙන් මම පහර ගන්න ඕන කෙනෙක්. එයාමයි මෝල් ගහ අරගෙන ඉන්නේ. ඔබතුමන්ලා මට යම් දඬුවමක් කරනු කැමති වන්නාහු නම් මම ඒ දඬුවමට යටත් වෙමි. මේ මෝල් ගහ අරගෙන මට දෙන ඕන දඬුවමකට මම යටත් වෙනවා. මම මෝල් ගසෙන්
පහර ලබන්න තරම් වරදක් කරපු කෙනෙක්. දැන් මොකද වෙන්නේ? මේ අතර පසක සිටි කෙනෙක් හිතන මෙහෙම. අහෝ මේ පුරුෂයා ගැරහි යුතු මෝල් පහර දී යුතු පවිතු ක්‍රියාවක් කර ඇත. ඔහු කළු වස්ත්‍රයක් ඇඳගෙන කෙස් විසිරුවාගෙන මෝල් ගසක් කරේ තබාගෙන මහා ජනයා මැදට පැමිණ ස්වාමීනි මම ගැරහි යුතු මෝල් පහර දී යුතු පවිතු ක්‍රියාවක් කෙරෙමි. එයට තමුන්නාන්සේලා යම් දඬුවමක් කරනු කැමති නම් මම මේ විඳීමට කැමැත්තෙමි කියන්නේ ඒ නිසාය. මම නම් ඒකාන්තයෙන් මෙබඳු ගැරහි යුතු මෝල් පහර දී යුතු පාප කර්මයක් නොකරන්නෙමි. බිය දක්වාගත යුතුය. බිය උපදවාගත යුතුය. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි එපරිද්දෙම්ම නේද? පැවිදි උපසම්පදා භාවයට පත්වෙච්ච භික්ෂුවක් හෝ භික්ෂුණියක් සංඝාදිසේසාපත්ති. අපි පළවෙනි මොකද්ද කිව්වේ? පරාජිකාව. පරාජිකාව ගැන තමයි ඒ සඳහන් කරේ මුලින්. දැන් සංඝාදිසේසාපත්ති ගැන මේ කියන්නේ. නේද? සංඝාදිසේසාපත්ති. සංඝාදිශේෂ ආපත්‍ය බලමු. සංඝාදිශේෂ ආපත්‍ය මෝල් ගසෙන් පහර කෑම උපමාවට. දැන් මොකද හිතන්නේ? මහණෙනි අන්නර පිරිස මැදට මෝල් ගහක් අරගෙන ඇවිල්ලා කළු වස්ත්‍රයෙන් සැරසිලා කොණ්ඩේ විසිරුවාගෙන පුජ්‍යලයක් ඇවිල්ලා කියනවා, කෙනෙක් ඇවිල්ලා කියනවා මහ ජනතාවට මට මේ මෝල් ගසෙන් පහර කන්න තරම් මම වරදක් කරපු කෙනෙක්. ඒ නිසා ඔබ කැමති දඬුවමක් මට මේ මෝල් ගසෙන් ලබා දෙන්න කියලා කියනවා. අන්න එවැනි පුජ්‍යලයක් බුදුහාමර දේශනා කරන මහණෙනි ඒ පුජ්‍යල දිහා බලාගෙන ඉන්නවා තවත් කෙනෙක්. එයාට හිතෙනවා මම නම් මේ ආකාරයෙන් වරදක් කරන්නෙම නෑ මෝල් ගසෙන් පහර ගන්න කියලා. අන්න ඒ සිතන ආකාරයෙන්ම එපරිද්දෙන්ම අර හිතන කෙනා වගේ මහණෙනි යම් උපසපන් භික්ෂුවක් හෝ භික්ෂුණියක් සංඝාදිශේෂාපත්‍ය මෝල් ගසෙන් පහර කෑම උපමාව. සංඝාදිශේෂාපත්‍ය ධර්ම පිළිබඳව තීව්‍ර බියක් ඇති කරගත යුතුය. සංඝාදිශේෂ කීයක් තියෙනවද? පරාජිකා 4යි 8යි. 4ක් භික්ෂුන් වහන්සේලාට 8ක් භික්ෂුණීන් වහන්සේලාට. සංඝාදිශේෂ 13ක් තියෙනවා. නේද? එතකොට බලන්න මොකද කියන්නේ කියලා. එසේම උන්වහන්සේට මෙතෙක් නොපත් සංඝාදිශේෂාපත්‍යකට නොපෙමිනේ පත් වූ සංඝාදිශේෂාපත්‍යක් වේ නම් ධර්ම විනයානුකූලව පිළියම් කරන්නේ යන අපේක්ෂාවක් ඇති කරගත යුතුය. කිසියම් සංඝාදිශේෂාපත්‍යයකට පත් වෙලා ඉන්නවා නම් මොකද කරන්න ඕන? එහෙම පත් වෙලා ඉන්නවා නම් ඒට පිළියම් කරන්න පුළුවන්. අන්න මට කියන අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. මේ පරාජිකා පිළියම් කොට මම අර කිව්වේ මරණයට පත් වෙච්ච කෙනා නැවත පණ දෙන්න බෑනේ. පිළියම් කොට නැවත පාරිශුද්ධත්වයට පත් විය නොහැකි විනය ආපත්තීන් විනය ශික්ෂාපත් තමයි පරාජිකා කියලා කියන්නේ. හැබැයි සංඝාදිශේෂ නැවත පාරිශුද්ධත්වයට පත් විය හැකි. සංඝාදිශේෂ නැවත පාරිශුද්ධත්වයට පත්විය හැකි. මේ බලන්න. සංඝයාගේ අනුමැතිය හා සහභාගීත්වය අවශ්‍ය වන හේයින් මේවා සංඝ ආදිශේෂ යයි කියනු ලැබේ. දැන් මේකට සංඝාදිශේෂ කියලා කියන්නේ මොකද එතකොට? සංඝයාගේ අනුමැතිය හා සහභාගීත්වය. පිරිසුදු වෙන්න නම් තියෙන්නේ මොකද්ද? අනුමැතිය තියෙන්නත් ඕන. අනුමැතිය. නේද? අනුමැතිය. සංඝයාගේ අනුමැතිය. සංඝයා කිව්වේ සංඝ සමූහයක්. එයා උන්වහන්සේලාගේ කැමැත්ත අනුමැතිය තියෙන්න ඕන. එකගතාවයේ තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා සහභාගීත්වයේ තියෙන්න ඕන. කොහෙද? පොහොය සීමාවට. සීමා මාලකය කියලා අපි කියන්නේ සීමා මාලිගාව. සීමා මාලකයේ පොහොයකට එකතු වෙලා අවශ්‍ය වන හේයින් මේ මෙන්න මේ සංඝ ආදිශේෂ
සංඝයාගේ අනුමැතිය හා සහභාගීත්වය අවශ්‍ය නිසා අපි කියනවා මේවට සංඝ ආදිශේෂ සංඝාදිශේෂ කියලා කියනවා. මෝල් ගසෙන් පහර කෑමේ උපමාවට තමයි සමාන කරලා තියෙන්නේ. පරාජිකාවලින් පසුව ඇති බරපතලම ඇවත් නම් සංඝාදිශේෂයි. පරාජිකාවලට පස්සේ තියෙන බරපතලම සංඝාදිශේෂ තමයි ආපත්‍ති ධර්ම. ඇවත් කියලා අපි කියනවා. ඊට පස්සේ භික්ෂූන් සඳහා සංඝාදිශේෂ 13යි. භික්ෂුණීන් සඳහා 17යි. ඔවා පාඩම් කරගන්න ඕනද? ඔව්. ඇයි ඒ? ඕනනේ ඔවා පාඩම් කරන්න. ඔවා පාඩම් කරගන්න ඕනේ. රූපවාහිනී නාට්‍යයක් බලනවා වගේ මේක බලන්න ඉඳලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අnder නාට්‍ය බලන්නේ නැහැ පොඩි හාමුදුරලා. මගේ මිනිස්සු බලනවනේ. මිනිස්සු එක එක නාට්‍ය බලන රූපවාහිනී වල. එහෙම අර නාට්‍ය රූපවාහිනී නාට්‍යයක් බැලුවාම නාට්‍ය මලක තියා ගන්නවද? එහෙම මලක තියා ගන්නත් ඉන්නවද? ඒ වෙන වැඩ නැති අය. මං කියන්නේ පොඩි හාමුදුරනේ මේක නිකන් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ෂෝක් එකට හාමුදුරු පාඩම කරනවා. එහෙම බලාගෙන ඉඳලා වැඩක් නැහැ. මේවා යන්න ඕන දැන් පරාජිකා භික්ෂුන් වහන්සේ සඳහා කීයද? 4යි. භික්ෂුණීන් සඳහා කීයද? පොඩි හාරු කියන්න ඕනේ. සංඝාදිශේෂ ගැන දැන් අපි කතා කරන්නේ. සංඝාදිශේෂ කීයද? භික්ෂුන් වහන්සේ සඳහා 13ක් තියෙනවා. භික්ෂුණීන් සඳහා තියෙනවා 17ක්. මං අහනවා ඉස්සරහට තව. ආපත්‍ති වලදී පිළියම් කොට නැවත උපසම්පදාව යථා තත්වයට පත් කරගත හැකිය. සංඝාදිශේෂ ආපත්‍ති වලදී උපසම්පදාවට යම් හානියක් පරාජිකාපත්‍ති නෙමෙයි. ආපත්‍ති සංඝාදිශේෂ ආපත්‍ති වලදී මොකද කරන්න පුළුවන්? නැවත උපසම්පදාව යථා තත්වයට පත් කරගන්න පුළුවන් ඇවත් දෙසලා. තමන්ගේ වෙච්ච වරද ප්‍රකාශයට පත් කරලා නේද? ඒවට අවශ්‍ය මානත් ආදී පුරලා දඬුවම් පුරලා ඒවත් පූර්ණේ කරලා නැවත පාරිශුද්ධත්වයට පත්ව උපසම්පදාව තථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. හැබැයි පරාජිකාවලදී ඒක බෑ. සංඝාදිශේෂ ආපත්‍ය වලදී පුළුවන්. උපසපන් භික්ෂූන් 21ක් 21 සීමාවට වැඩමුවා නැවතේ භික්ෂුවගේ උපසම්පදාව වළංගු භාවයට පත් කළ යුතුය. සම්පදා භික්ෂුන් වහන්සේලා 21ක් සීමාවට රැස් වෙලා අර භික්ෂුවගේ අර කඩතොළු වෙච්ච උපසම්පදාව නේද? නැවත වළංගු භාවයට පත් කරන්න පුළුවන් සංඝාදිශේෂ ආපත්‍යක් නම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අර වැරදි 4 බරපතලයි නේද? ඊට පස්සේ අබ්බහාන ආහාන කැඳවීම විනය නේද? ඒ කියන්නේ අබ්බහාන කර්මය මෙතින් එකට එකතු වෙලා අබ්බහාන විනය කර්මය කරන්න ඕන. සංඝාදිශේෂ ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුවට නේද? ඊට පස්සේ ඔන්න අපි ආපහු යනවා මේ අපේ තුන්වෙනි උදාහරණේ පුරාණ දඬුවම් සමග නේද? මෙතින් අපි මේක කතා කරා අවශ්‍ය තැනට ගියා අපි ආපහු අවශ්‍ය තැනට එනවා. පටලවා ගන්න එහෙම එපා මේක නිකන්. මේ කාරණාව අලු පොදියේ උපමාව. අලු පොදියේ උපමාව මොකද්ද මේ? බලමු. යම්සේ මහණෙනි පුරුෂයෙක් කළු වස්ත්‍රයක් හැඳගෙන කෙස් විසුරුවාගෙන අලු පොදියක් කරේ තබාගෙන කරේ තබාගෙන මහා ජනයා මැදට පැමිණ. උදේට තේරුම් ගන්න මං බොහොම සරලව මේ හිමීද කියන්නේ පොඩි හාලමේ අවබෝධය ගන්න ඕනේ. යම්කිසි පුජ්‍යලයක් කළු වස්ත්‍රයෙන් සැරසිලා අලු පොදියක් කරේ තබාගෙන මහා ජනතාව ඉස්සරහට එනවා. ඇවිල්ලා මොකද කියන්නේ? මම ස්වාමිනී ගැරහි යුතු අලු පොදියෙන් පහර දිය යුතු පවිතු ක්‍රියාවක් කළෙමි. මේ අලු පොදියෙන් මට පහර දෙන්න ඕනේ. ඒ තරම් පහත් පොඩක් මං කරා. ඒ සඳහා තමුන්නාන්සේලා යම් දඬුවමක් නේද මට දෙනු කැමැත්තේ නම් ඒ කිරීමට මම කැමැත්තෙමි. මේ අලු පොදියෙන් මට කිසියම් දඬුවමක් දෙනවා නම්
අලු පොදියෙන් පහර දිය යුතු පවිතු ක්‍රියාවක් කළෙමි. ඒ සඳහා තමුන්නාන්සලා යම් දඬුවමක් කිරීමට කැමැති වන්නා වූ නම් එය කිරීමට මම කැමැත්තෙමි. දෙන ඕන දඬුවමක් විදියට මම සූදානම්. අලු පොදියක් තමයි කරේ දියානේ. මේක බලාගෙන ඉන්න එක්තරා මිනිස්සුෙකුට හිතෙනවා මේ පුරුෂයා අලු පොදියෙන් පහර ගන්න ගරහන්න තරම් පාපී ක්‍රියාවක් සිදු කරලා තියෙනවා. එවැනි ක්‍රියාවක් නම් මා කොහෙත් සිද්ධ කරන්නේ නැත කියලා බයක් ඇති වෙනවා. වරදට බය ඇති වෙනවා. ආපත්‍ති බය කියන්නේ ඒකනේ. වරදට බිය ඇතිවීම. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි පුරුෂේ කළු වස්ත්‍ර හැඳගෙන මහා ජනතාව ඉදිරියට පැමිණ මහණනි එසේම ආංගර පුජ්‍යලයා සිතන ආකාරයෙන්ම දැන් අපි තුන්වෙනි උදාහරණය මේ කියන්නේ. තුන්වෙනි ආපත්‍ය බය ගැන මේ කියන්නේ. එසේම කිසියම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් පාචිත්‍ය ආපත්‍ය පළවෙනි එක මොකද්ද? පාරාජික. දෙවෙනි එක මොකද්ද? සංඝාදිශේෂ. තුන්වෙනි එක මොකද්ද? පාචිත්‍ය. දැන් මම මේ අවස්ථා දෙක තුනක් ලියුවා නිසා අකුරු දෙක විතර ලියන්නේ. දැන් පොඩි අහලට අවබෝධයක් තියෙනවා පාලියපු ගමම පාරාජික නේ. සයන ලියුවා සංඝාදිශේෂ බුද්ධි කලම්බණයක් වෙන්න ඕන. නේද? මතක් වෙන්න ඕන ටක් ගාලා. අලුපදියේ උපමාව ගැන කියනකොට මතක් වෙන අපිට මොකද්ද? පාචිත්‍ය. මේ බලන්න. පත්තු පාචිත්‍ය ආපත්‍යයට ධර්ම විනයානුකූලව පිළියම් කරන්නේ යන අපේක්ෂාවක් ඇති විය යුතුය. පාචිත්‍ය දෙයක් සිද්ධ වුණා නම් මොකක්ද ඇති වෙන්න ඕන? තාම ඉක්මනින් ඒ පිළිබඳ අවබෝධයක් ඇති වෙලා නේද? අවබෝධයක් ඇති වෙලා මේ තියෙන පාචිත්‍ය පාරාජිකා සංඝාදිශේෂ මොනවද? පාරාජිකා සංඝාදිශේෂ තරම් බරපතල නොවන ඇවත් වර්ගයකි. මේක මේ පාරාජිකා හා සංඝාදිශේෂ තරම්ම බරපතල නොවන ඇවත් වර්ගයක්. විනය ශික්ෂාපද වර්ග. පාචිත්‍ය වර්ග දෙකකි. නිස්සග්ග්‍ය පාචිත්‍ය හා සුද්ධ පාචිත්‍ය යනුවෙනි. පාචිත්‍ය වර්ග දෙකයි. නිස්සග්ග්‍ය පාචිත්‍ය සහ සුද්ධ පාචිත්‍ය නේ. නිස්සග්ග්‍ය පාචිත්‍ය යනු සිවුරු පිරිකර වැනි උපකරණ වැරදි ලෙස පාවිච්චි කළ විට. මොනවද? සිවුරු පිරිකර වැනි උපකරණ වැරදි ලෙස පාවිච්චි කළ විට. ඒ නිස්සග්ග්‍ය නම් වේ. මොකද්ද සිවුරු පිරිකර වැරදි ලෙස පාවිච්චි කරනවා කියලා කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට අනුදැනව දාරන්නේ තුන් සිවුර. කටින චීවරේ ලැබූ භික්ෂුවකට විතරක් වරප්‍රසාදයක් විදියට චීවර ටිකක් තියාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැබැයි සාමාන්‍ය භික්ෂුවකට නේද? තියෙන්නේ තුන් සිවුර විතරයි. තුන් සිවුර විතරයි. ඊට වඩා සිවුරු පරිහරණය කළ යුතු ක්‍රමයකුත් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. සිවුරු පරිස්කාර ආදිය පාවිච්චි කරන ආකාරය. දැන් සිවුර පාවිච්චි කරන්නේ කොහොමද? සිවුර පොරවලා නේද? ඇඳ ඇතිරිල්ලක් විදියට පාවිච්චි කරනවා. තමන් සතපෙන ඇඳට ඇඳ ඇතිරිල්ලක්. ඊට පස්සේ පාපිස්නක් විදියට. ඊට පස්සේ එහෙමත් බැරුණාම බිත්තියට තියලා මැටි ගහනවා. පැහැදිලිද? දැක්කද? සිවුරු පිරිකර උපකරණ වැරදි ලෙස පාවිච්චි කළ විට නිස්සග්ග්‍ය නම් වේ. වැරදි විදිහට පාවිච්චි කරන්න බෑ. ඒවා පාවිච්චි කරන්න ඕන අර්ථදායී විදිහට පිරිහෙන්නේ නැතුව නේද? ඒ බඩු අනවශ්‍ය ලෙස ගොඩගසා තබා ගනිමින් ඒවා අනවශ්‍ය ආකාරයෙන් බහුභාණ්ඩිකත්වයෙන් මිදිලා චාම් සරල ජීවිතයේ භික්ෂු ජීවිතයට අවශ්‍ය වෙන ආකාරයෙන් ඒවා පාවිච්චි නොකරනවා නම් එය නිසග්ගි පාචිත්‍ය වලටපත් වෙනවා. සුද්ධ පාචිත්‍ය කියලා කියන්නේ මේ භෝජන ආදී සුළුසුළු වැරදි. භෝජන ආදී ආහාර අනුභවය කරනකොට නේද? ආන් ඒ වගේ කටයුතු වලදී වෙන පුංචි වැරදි වලට කියන සුද්ධ වැරදි. ඉතින් භික්ෂුන් වහන්සේලා සඳහා නේද? භික්ෂුන් සඳහා සුද්ධ පාචිත්‍ය 92ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේ සඳහා 166ක් තියෙනවා මේ.
කීයක්ද 166ක් භික්ෂුණීන් සඳහා මේ 66 166 එතකොට භික්ෂූන් සඳහා කීයද තියෙනවා 92ක් මොනවද අලු පොදියේ උපමාව අලු පොදියක් කරේ තියාගෙන කළු පාට වස්ත්‍රයක් ඇඳගෙන කොණ්ඩේ විසිරලා දාගෙන නේද අන්නේ විදියට නෑ ඔන්න එහෙනම් අපි දැන් ආපත්‍ති බය වර්ග වලින් 4න් 3ක් කතා කරලා අවසානයේ තව එකක් තියෙනවා බලමු අපි ඒක පාරාජික කතා කරා සංඝාදිශේෂ කතා කරා ඊට පස්සේ පාචිත්‍ය කතා කරානේ දැන් අපිට තියෙනවා තව එකක් බලමු තමුන්නාන්සේලා යම් දඬුවමක් කිරීමට කැමැති වන්නා හු නම් ඒ කිරීමට මම කැමැත්තෙමි තමුන්නාන්සලා දෙන ඕන දඬුවමකට මම සූදානම් කියලා කියනවා මේ බලන්න මහන්නේ යම්කිසි පුරුෂයෙක් කළු වස්ත්‍රයක් හැඳගෙන මහජනයා මැදට පැමිණිලා මෙසේ කියන්නේ ස්වාමීනි කිං ගැරහිය යුතු නේද දඬුවම් ලැබිය යුතු දොස් නැගිය යුතු පවිතු ක්‍රියාවක් මම කළා. ඒ සඳහා තමුන්වහන්සේලා යම් දඬුවමක් කිරීමට කැමැත්තා වූ නම් ඒ කිරීමට මම කැමැත්තෙමි. ජනතාව ඉස්සරහට කියනවා. ඊට පස්සේ පස්සක ඉන්න මිනිස්සෙක් හිතනවා කොහොමද? අහෝ මේ පුරුෂයා ගැරහිය යුතු දඬුවම් ලැබිය යුතු දොස් නැගිය යුතු පවිතු ක්‍රියාවක් කරලා තියෙනවා. ඔව් කළු වස්ත්‍රයක් ඇඳගෙන කෙස් විසිරුවාගෙන මහජනයා මැදට පැමිණ ස්වාමීන් වහන්සේ ගැරහි යුතු දොස් නැගිය යුතු දඬුවම් ලැබිය යුතු පුජ්‍යලෙක් විදිහට ඔහු ප්‍රකාශ කරනවා. මෙන්න මේක අහගෙන ඉන්නකොට අර මිනිස්සයා මේක දැනෙනකොට අර දකින්න කෙනාට තියෙන බියක් තියෙනවා. අන්නේ පරිද්දෙන් එසේම කිසියම් භික්ෂුවකට හෝ භික්ෂුණියකට පාටි දේශනීය ආපත්‍ය පිළිබඳව මෙබඳු තීනු බියක් ඇති යුතුය. දැන් පිරිසක් මැදට ගිහිල්ලා මට ඔයාලා ඕන දනුවමක් දෙන්න කියලා ඇතින බය මොකක්ද? අන්න ඒ බය ඇති වෙන්න ඕන කාටද? භික්ෂුවකට මොනවා හෝ භික්ෂුණියකට මොනවා කරන්නද? පාටි දේශනීය මොනවද? පාටි දේශනීය අවතක් කරන්න. පාටි දේශනීය නේද? පාටි දේශනීය මේ තියෙන්නේ පාටි දේශනීය භික්ෂුව ඒ භික්ෂුවට හෝ භික්ෂුණියට අන්න අර මිනිස්යාට ඇති වෙන බිය තියෙන අන්නේ ආකාරයෙන් ආපත්‍ති බියක් ඇති වෙන්න ඕන නේද දැන් එතකොට අපිට පැහැදිලි වෙනවා පොඩි හාමුදුරනේ පරාජික සංඝාදිශේෂ නේද පාචිත්‍ය ඒ වගේම පාටි දේශනීය යනාදී වශයෙන් මේ ආපත්‍ති ධර්මයන් අපි මේ ධර්මයන් කෙරෙහි අපි කුමන ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳව දැන් ඔන්න අපිට අවබෝධයක් තියෙනවා නේද අපිට ඊපස්සේ මේක තියෙනවා මේ පරිවාස සමානත් පිරීම නේද මේ ඇවත නොදෙසා කරපු වරද නොකිය ඇවත නොදෙසා වසන් කරගෙන නැත්නම් හෝ වසන් කළ කාලයට සරලන පිරිවෙස් පුරා අවසන් කළ පසු හෝ නැවත දින 6ක් අනිවාර්යයෙන්ම පෙරසේම සංඝයාගෙන් වෙන්ව තමන් ප්‍රකෘති භික්ෂුවක් වීමට අපේක්ෂාවෙන් වර්ධ කරලා සංඝවාගෙන ඉඳලා ඒක කරලා දින 6ක් ගත වෙලා නම් නේද ඒ වර්ධ කරලා කාලයක් ගත වෙලා නම් දින 6ක් නැවත අනිවාර්යයෙන්ම පෙරසේම සංඝයාගෙන් වෙන් වෙලා ඉන්න ඕන වර්ධ කරපු කෙනා වෙන් වෙලා ඉඳලා ප්‍රකෘති භික්ෂුවක් වීමට නම් නැවත භික්ෂුත්වයට නැවත අර හිටපු තත්ත්වයෙන් භික්ෂුවපත් වෙන නම් උපසම්පදා භික්ෂූන්ට දැනුම් දෙමින් ගත කළ යුතුය ඒ දින 6 ගත කරන පරිවාසය කාලය අපි මානත් පිරීම කියලා හඳුන්වනවා අර වරද නිවැරදි කරගන්න ගත කරන දින 6ක කාලයට අපි කියනවා මොකද්ද ඒ කාලයට අපි කියනවා මානත් පුරනවා කියලා කියනවා නේද එතකොට මෙන්න මේ ආකාරයෙන් නේද පරාජිකා පාටි දේශනීය සහ පාචිත්‍ය සංඝාදිශේෂ යන ආදී වශයෙන් මේ කාරණා හතර පිළිබඳව
ඉතින් අවසාන අපිට කියන්න තියෙන පොඩි හඳුන්නේ වරදට බිය ඇති උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිතිපතා ඇවත් දෙසාගත යුතුයි. මේ වරදට බිය දක්වන්න ඕන. ඇවත් දිනපතා ඇවත් දෙසා ගන්න ඕන නම් ඊටාම හොඳයි කියලා බුදුහාර දේශනා කරනවා. ඒතර පොයකට රැස් වෙලා අන්නද්ද මාසම් අඩමාසකට වතාවක්. නේද? යන ආදි වශයෙන් මේ හැම දෙයක් තුළින්ම අපිට සඳහන් කරන්නේ අපිට දේශනා කරන බුදුහාමුදුරෝ ආපත්‍ති බය ඇති කරගෙන භික්ෂුව අර පුරාණ දඬුවම් ක්‍රම 4ක් පිළිබඳව අපි සාකච්ඡා කරා. අන්නේ දඬුවම් වලට යම් කිසි කෙනෙක් බිය පක්ෂපාතීත්වය දක්වන්නේ කෙසේද? ඒ ආකාරයෙන්ම අපි පරාජිකා සංඝාදිශේෂ පාචිත්‍ය පාටිදේශනීය කියන ආපත්‍ති පිළිබඳව බිය දක්වලා කටයුතු කරන්න ඕන. අපි දැන් දන්නවා පරාජිකාවල ස්වභාවය මොකක්ද? පාචිත්‍යවල ස්වභාවය සංඝාදිශේෂවල ස්වභාවය මොකක්ද? පාචිත්‍යයේ ස්වභාවය මොකක්ද? ඒ වගේම පාටිදේශනීය ස්වභාවය මොකක්ද කියන එක අපිට අවබෝධයක් තියෙනවා. එහෙනම් මානත් පිරීමෙන් ඒ වත්තාදී පිරීමෙන් සිද්ධ වෙලා තියෙනවා නම් පිළියම් කොට නැවත සකස් වෙන්න පුළුවන් විනය ශික්ෂාපද ආපත්තීන්ගෙන් පිරිසුදුවටපත් වෙන්නත් ඕන. ඒ වගේම වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. උපසපන් භික්ෂුවක් හෝ භික්ෂුණියක් ඒකාන්තයෙන්ම හිස සිඳීමේ උපමාව මෙනෙහි කරගෙන අවධානයට ලක් කරමින් එකදු හෝ පරාජිකාවක් සිදු නොකර ගනිමින් භික්ෂුත්වයේ සාර්ථකව භික්ෂුණියත්වයේ සහ භික්ෂුත්වයේ සාර්ථකව කටයුතු කරලා ගත කරලා සසුන්වන් කුල දරුවා නිසි වයස් සම්පූර්ණ වූ පසු උගතමනා බණ දහම් ඇතිව අදිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිහිටු පසු එම සීලය ඊටාම හොඳින් ආරක්ෂා කරගනිමින් ප්‍රවෘජ්ජා ජීවිතේ පැවිදි ජීවිතේ භික්ෂු ජීවිතේ අග්‍රගණ්‍ය ප්‍රතිඵල ලබා ගන්න මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.